පුතේ ඇයි නැද්ද? ඔන්ලයින් විතරයි ඉන්නේ ෆිසිකල් කවුරුවත් නැහැ. ඒ නිසා මේ ඔන්ලයින් දරු උත්තර දෙන්න. දැන් දවල්ට නම් ෆිසිකල් පන්ති උන් ඇහෙනවා කියලා කියනවා. හරි. දැන් රැට ඉතින් වාර ටික විතරනේ. දරුවනේ අපි ගිය සතියේ බූලියානු ප්‍රකාශන සුළු කිරීම දක්වා දේවල් කතා කරා. ඉතින් මේ බූලියානු ප්‍රකාශන සුළු කරන්න අපි භාවිතා කරනවා තාර්කික ద్వාර. භාවිතා කරන මොනවද? තාර්කික ద్వාර. ලියන මාතෘකාව පුතේ තාර්කික ద్వාර. මේ තාර්කික ద్వාර කියන්නේ අපි භාවිතා කරන කියන්නේ බූලියානු ප්‍රකාශන සුළු කරන්න භාවිතා කරන සංකේත ටිකක්. ඉතින් මේ සංකේත වලින් සුළු කරන්නේ කොහොමද? නෑ ඇත්තටම දැන් මේ එක සංකේතයකින් නියෝජනය වෙන යම් පරිපතයක්. ඒ පරිපතේ ක්‍රියා කරන විදිය තමයි අපි අදාළ සංකේතයේ ක්‍රියා කරන විදිය කියලා සලකන්නේ. ඉතින් අදාළ සංකේතය අපි සරලව ඒ කියන්නේ භූගත කිරීම වගේ අග්‍ර ගැන කතා කරන්නේ නැතුව පරිපත රූපයෙන් ඒ කියන්නේ ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් වගේ ඒවා අඳින්නේ නැතුව වෙනම සංකේත ටිකකින් තමයි පුතේ කියන්නේ බූලියානු ප්‍රකාශන සුළු කිරීමට සුදුසු ගණිත කර්මයන් කරන්න පුළුවන් වෙන්න තමයි පුතේ අපි මේ තාර්කික ద్వාර එහෙම නැත්නම් ලොජික් ගේට් කියන සංකේත ටික ගැන ඉගෙන ගන්න. මේ සංකේත අපි යොදනවා විවිධ තාර්කිකමය සුළු කිරීම සඳහා. හරිද? ඊට පස්සේ පුතේ අපි ඉගෙන ගන්නවා ඔය ලොජික් ගේට් එකක් හැදෙන්නේ. කියන්නේ අපි දරුවෝ සාමාන්‍ය පොත ඉගෙනගෙන නැති ඕ ගේට්, ඇන්ඩ් ගේට්, ඒ වගේ ගේට්, නොට් ගේට්. මේ වගේ ගේට් එකක් හැදෙන්න මූලික වෙන ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් වලින් යුත් පරිපතය මොකක්ද කියන එකත් අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා. ලියන්න මෙහෙම පුතේ. තාර්කික ద్వාරයන් කියන්නේ මෙහෙම. බූලියානු ප්‍රකාශනයකට අනුව සංඛ්‍යාංක පරිපත ගොඩනැගීමේදී බූලියානු ප්‍රකාශනයකට අනුව සංඛ්‍යාංක පරිපත කියන්නේ මොනවද? ඩිජිටල් සර්කිට්. සංඛ්‍යාංක පරිපත ගොඩනැගීමේදී මූලික ගණිත කර්මයන් සිදු කර ගැනීම සඳහා යොදා ගන්නා කුඩා පරිපත තාර්කික ద్వාර ලෙස හඳුන්වයි. තාර්කික ద్వාරයක් තුළ ඇත්තේ ප්‍රතිරෝධ ඩයෝඩ ट्रांसिस्टर වැනි උපකරණයි. හරි. ලියන්න පුතේ පළවෙනි එක not ద్వාරය. not ద్వාරය කියන එක අපි කියනවා පුතේ අනුපූරක ගැනීමේ ద్వාරය. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ බලන්න. not ద్వාරයේ සංකේතය මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර සංකේතයක් අපි පාවිච්චි කරමු. මේ ඉස්සරහට මේ වගේ වෘත්තයක අපි යොදනවා. පුතේ මේ පැත්තෙන් එළියට එන උත්තරයක් ෆන්ක්ෂන් එක පහුවදාමු. මෙහාට a දුන්නොත් මේ පැත්තෙන් එළියට එන්නේ f විදියට එළියට එන්නේ a බාර්. a බාර් කියන්නේ ඒකේ අනුපූරක. ගන්න a දුන්නම ඒකේ අනුපූරකේ එන්නේ. ඒ කියන්නේ පුතේ මේ පැත්තට 1 දුන්නොත් ඒකේ අනුපූරකයේ බිඳුව තමයි මේ පැත්තේ.
බිඳුව දුන්නොත් බිඳුවේ අනුපූරකය 1 එන්නේ. අපි ඔය අනුපූරකය කියන්නේ මොකක්ද කියන එක ඊයසදී කතා කරා. 1 බිඳුව දුන්නොත් 1 දුන්නොත් බිඳුව. right. හරි. ඉතින් මෙන්න මේ ద్వාරය පොඩ්ඩක් පැහැදිලි කරගන්න මෙහෙම වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න. මේ වගේ සරල පරිපතයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම මොකද මේ පරිපත මේ සිද්ධාන්ත විදියට පාවිච්චි කරන්න තාර්කිකව අපිට මේ වැඩි කියන්නේ ප්‍රායෝගිකව මේ වැඩේ අපිට කරන්න බෑ. හරි. විවිධාකාර ගැටලු මතුවෙන මේක ප්‍රායෝගිකව කරන්න ගියා. නමුත් සිද්ධාන්තමය විදියට අපිට මේක මෙහෙම ඔප්පු කරන්න පුළුවන්. මේ බලන්න. මෙතන තියෙනවා බල්බ් එකක්. හරි. මෙතන මෙහෙම බල්බ් එකක් තියෙනවා කියලා හිතන්න. හරි. පුතේ මෙතන තියෙනවා ස්විච් එකක්. මේ ස්විච් එක අපි S කියලා ගත්තා. මේ ස්විච් එක අපි A කියලා ගමු. මේ ඔය ස්විච් එකට ගන්න පුළුවන් අවස්ථා දෙකයි මොනවද? on එහෙම නැත්නම් off කියන අවස්ථාව. පුතේ on කියන එක 1 කියලා ගත්තොත් off කියන එක අපිට බිඳුව කියලා ගන්න. මේ බල්බයටත් විය හැකි අවස්ථා දෙකක් විදිහට අපි ගමු. එකක් on අනිත් එක off. on කියන එක අපි 1 කියලා ගත්තොත් off කියන එක බිඳුව. බලන්න මේ ස්විච් එක on කරොත් මේ ස්විච් එක on කරොත් පුතේ මෙතනින් අපි කෝෂයක් සම්බන්ධ කරලා ධාරාවක් සැපෙවුවම මොකද වෙන්නේ? ධාරාව ඔය විදිහට ගමන් කරනවා. බල්බ් එක හරහා යන්නේ නැහැ. මොකද බල්බ් එකේ යම් ප්‍රතිරෝධයක් තියෙන හින්දා. එතකොට පුතේ මේ ස්විච් එක on කියන අවස්ථාවට ගත්තොත් බල්බ් එක off කියන අවස්ථාව. ඒ වගේම මේ ස්විච් එක off කියන අවස්ථාවට ගත්තොත් මෙතනින් ධාරාවට යන්න බෑ. විභවාන්තරයක් තියෙන නිසා ධාරාව කොහොම හරි යන්න බලන්න මෙතන. අන්න එතකොට බල්බ් එක on කියන අවස්ථාවටපත් වෙනවා. ඒ කියන්නේ මේක off නම් බිඳුවේදී මේක on කියන අවස්ථාව එකට එනවා. මම මේක ප්‍රායෝගිකව කරන්න බෑ කියන හේතුව තමයි පුතේ අපිට ප්‍රතිරෝධයක් රහිත කම්බි හොයාගන්න බෑ. ඉතින් මෙතෙන්ට ප්‍රතිරෝධයක් රහිත කම්බියක් දාන්න ප්‍රතිරෝධයක් රහිත ස්විච් එකක් යොදන්න. ඉතින් ඒ නිසා ප්‍රායෝගිකව මේ වගේ පරිපතයක් හදන්න බෑ. අපිට නමුත් සිද්ධාන්තමය විදියට පුතේ ප්‍රතිරෝධයක් රහිත කම්බි ගැන හිතන්න පුළුවන්. අන්න ඒ විදියට හිතලා අපි මේක ඔප්පු කරන්න මෙහෙම යොදාගන්න. right. not ධාරය කියන මාතෘකාව යටතේ ලියන්න පුතේ මෙහෙම අනුපූරක ගැනීමේ ద్వාරයයි. අනුපූරක ගැනීමේ ద్వාරයයි. අනුපූරක ගැනීමේ ద్వාරයයි. අනුපූරක ගැනීමේ ద్వාරයයි. එක් ප්‍රදානයක්ද එක් ප්‍රදානයක්ද එක් ප්‍රතිදානයක්ද එක් ප්‍රදානයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. එක් ප්‍රදානයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. හරි දරුවනේ. right. ඉක්මනට අඳ ගන්න පුතේ බෝඩ් එකේ තියෙන ටික ඉක්මන් කරලා එනගමු. right. ලියන්න පුතේ ඊළඟ එක and ద్వාරය. and ద్వාරය. and ద్వාරය. පුතේ and කියනකොට මේ අර නමත් එක්කම මේක පොඩ්ඩක් මතක තියාගන්න. d අකුර වගේ තමයි ద్వාරය. and ద్వාරය. මේ and ద్వාරය අපි කියනවා මේ and ద్వාරයට ගුණ කිරීමේ ద్వාරය කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි පුතේ මෙතන වෙන්නේ. ඔය AB හා F අතර සම්බන්ධතාවය ගත්තොත් අපි අර කලින් විදිහටම බිඳුව 1 1 බිඳුව 1 1 ඔය විදිහට පිළිගුවොත් F සමාන වෙන්නේ හැමතිස්සෙම මේ දෙන්නගේ ගුණිතයට. ඒ කියන්නේ F සමානයි A dot B ට. A එක වෙලා B sorry A බිඳුව වෙලා B බිඳුවලු බිඳුවරක් බිඳුවයි. මෙයා බිඳුව වෙලා මෙයා එක වුණොත් බිඳුවරක් එක බිඳුවයි. මෙයා එක වෙලා මෙයා බිඳුව වුණොත් එක්වරක් බිඳුවයි. මෙයා එක වෙලා මෙයාත් එක වුණොත් එක්වරක් එක එකයි. එතකොට ඔය and ධාරයක සිදුවෙන ක්‍රියාවලිය මට නිරූපණය කරන්න පුළුවන් පුතේ ගුණ කිරීමක් සම්බන්ධවනේ. ඒතර අපි ඊසතියේ ඉගෙන ගත්ත මේ ගුණ කිරීම සම්බන්ධව කතා කරනකොට අපිට ඒවා ශ්‍රේණිගත සිත විදියට නිරූපණය කරන්න පුළුවන් කියලා. මේ විදියට. හරි. මේ බලන්න පුතේ.
කලින් වගේම මේක ප්‍රායෝගිකව මේ පරිපථය හදන්න පුළුවන් කියනවා නෙමෙයි. හැබැයි සෛද්ධාන්තිකව. ඒ කියන්නේ සිද්ධාන්ත මේ විදිහට අපිට කියන්න පුළුවන් මේ වගේ බල්බ් එකක් තියෙනවා මෙතන ස්විච් එකක් තියෙනවා. මේ බලන්න. ඉතින් ඔය ඒ ස්විච් එකට ගන්න පුළුවන් අවස්ථා තියෙන දෙකයිනේ. ඒ තමයි on හෝ off කියන අවස්ථාව. on කියන්නේ 1, off කියන අවස්ථාව බිඳුව කියලා. B ස්විච් එකටත් එහෙම අවස්ථා දෙකයි ගන්න පුළුවන්. මොනවද? on හා off කියන අවස්ථාව. on කියන අවස්ථාව ගත්තොත් 1යි off කියන අවස්ථාව කියන එක බිඳුවෙන් අංකණය කරමු. ඒතර බල්බ් එකට ගන්න පුළුවන් අවස්ථා තියෙන්නේ දෙකයි. මොකද්ද? on හෝ off. on කියන අවස්ථාව අපි 1, off කියන අවස්ථාව බිඳුව කියලා ගමු. දැන් බලන්න පුතේ. මෙයා බිඳුව කියන්නේ මෙයාත් off මෙයාත් off. ධාරාවක් ඉන්න බෑ බල්බ් එක මත් වෙන්න. මෙයා off ඒ කියන්නේ මෙතනින් ධාරාව වෙන්නේ මෙයා on. මෙයා on කරාට වැඩක් නැහැ නේ මෙහින් එන්නේ නැත්නම්. එතකොටත් පුතේ බල්බ් එක off. පුතේ මෙයා on මෙතනින් ධාරාව වෙන්නවා. හැබැයි ආවට මෙතනින් එහාට යන්න විදියක් නැහැ. එහෙනම් පුතේ ඒත් බල්බ් එක off. හැබැයි දෙකම on කියන අවස්ථාවට ගත්තොත් විතරයි බල්බ් එක පත්තු වෙන්නේ. හරි. ඉතින් මේ ධාරයෙන් නිරූපණය වන ක්‍රියාවලිය තමයි මේ කතා කරන්නේ. මම කිව්වද මෙහිම ඇත්තටම පරිපථයක් නැහැ. මෙහිම උපකරණෙකුත් නැහැ. හරි. මේක හදන්න පුළුවන් අපිට ඩයෝඩ් සහ ට්‍රාන්සිස්ටර් ඇසුරින්. හරි. අපි ඒක ඉස්සරහට කතා කරමු. හරි. මේ සාමාන්‍ය පොතේ දැන් අපි මේව කතා කරනකොට මේ බිඳුව එක සංඥා ගත්තම අපි බිඳුව කියලා ගන්න වෝල්ට් බිඳුවේ ඉඳන් 2.5 පමණ වෙනකම්. හරි. ඊට 2.5 ඉඳන් 5 වෝල්ට් දක්වා පරාසය තමයි 1 කියලා ගන්න. හරි. ওই විදිහට තමයි මේ වෝල්ටීයතා පරාසයන් තෝරගන්නේ. හරි. ඉතින් ඒ විදිහටයි මේවා තේරුම් ගන්න ඕන. හරි. නමුත් අපිට දැන් එච්චරම සංකීර්ණව අවශ්‍ය නැහැ. මම අරව ඇසුරින් මේ ගේට් හදන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. හරි. එතකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන්ට පුතේ සරල වෙච්චාට බිඳුව කියලා සංඥාවක් 1 කියලා සංඥාවක් එවනවා කියලා. මේ බිඳුව එක සංඥා ගත්තම බිඳුව කියන්නේ බිඳුවේ වෝල්ට් 2.5 අතර වෝල්ටීයතාවය. 1යි කියන්නේ 2.5යි 5යි අතර. ඉතින් මේ බිඳුවයි 2.5යි 2.5 කිට්ටුව කියන්නේ බිඳුවට කිට්ටුව කියන්නේ තියෙන්නේ. වෝල්ට් 1 වෝල්ට් 0.7 0.9 වගේ කියන්න ඉන්න පුළුවන්. ඒ ඔක්කොම අපි බිඳුව කියන සංඥාව විදිහට සලකනවා. මෙතනින් උඩ පුතේ වෝල්ට් 7 4.5 4.3 වගේ දේවල් අපි වෝල්ට් 5යි කියලා සලකනවා. මෙතන වෝල්ට් 5 අදාළව සංඥාව තමයි අපි 1 කියලා ගන්නෙ. මේ අනිත් සංඥාව තමයි බිඳුව කියලා අපි සලකන්නේ. වෝල්ටීයතාව පුතේ එන්නේ. හරි. right. මේ වෝල්ටීයතාව දුන්නාන් පස්සේ මෙතෙන්ට දීපු වගේ 1යි මෙතෙන්ට දීපු වගේ 1යි වුණොත් විතරයි මේ පැත්තේ වෝල්ටීයතාව 1ට එන්නේ. එහෙම ඉන්නේ මේක ඇතුලේ තියෙන පරිපථය. මේ පරිපථය කොයි වගේද කියලා අපි ඉස්සරහට කතා කරමු. දරුවනේ අපි n ద్వාරය ගැන මාතෘකාවලු n ద్వාරය ඒක යටතේ ලියන්න ಗುಣ කිරීමේ ద్వාරයයි. ಗುಣ කිරීමේ ద్వාරයයි. ගුණ කිරීමේ ධාරයයි. ප්‍රධානයන් කිහිපයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. ප්‍රධානයන් කිහිපයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් ප්‍රතිදානය එක වේ. සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් ප්‍රතිදානය එක වේ. හරි. දරුවෝ මේ ටික අඳගන්න. දරුවෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා මෙන්න මෙතන මේ ගන්න පිළිවෙල මොකක්ද? මේ බිඳුව මුල ඊට පස්සේ බිඳුව 1 බිඳුව 1 එන්නේ ඇයි කියලා දෙන්න කියලා මම පුතේ තාර්කික ద్వාර තුන කියලා දීලා ඉවර වෙලා ඒක කියලා දෙන්නම්. ඇයි මේ පිළිවෙලට ගන්න? හරි. ඉක්මන් කරන්න මේ ටික අඳගන්න. පුතේ සටහන දුන්නේ ಗುಣ කිරීමේ ద్వාරයයි. ಗುಣ කිරීමේ ద్వාරයයි. ප්‍රධානයන් කිහිපයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. ප්‍රධානයන් කිහිපයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් ප්‍රතිදානය එක වේ. සියලුම ප්‍රධානයන් එකවන විට පමණක් ප්‍රතිදානය එක වේ. දැන් ආපු දරුවෝ ඉන්නවද? රිවිෂන් ගෲප් එකට ලින්ක් එක දාලා නැද්ද බලන්න මේ ඉන්න අය කිව්වෙත් නෑ මට රිවිෂන් ගෲප් එකේ ලින්ක් එක නෑ කියලා. මම දන්නෙත් නෑ. මම හිතුවේ අනිත් අය ආපු හින්දා මේ රිවිෂන් ගෲප් එකේ ලින්ක් එක ඇති කියලා.
පුතේ අපි ලියාගත්ත සටහන මේ කවුරු හරි කෙනෙක් මට නෝට් එක දාන්න පුතේ WhatsApp. අපි චුට්ටයි තාම කතා කරේ. right. කවුරු හරි දරුවෙක් මට නෝට් එක දාන්න. දරුවනේ ලියාගෙන ඉවරයිද? පුතේ කවුරු හරි දරුවෙක් මට දාන්න මේ සිද්ධාන්ත සටහන දාන්න පුතේ. නෝට් එක දාන්න ඉක්මනට. ඉක්මනට දාන්න ඉතින්. මොකද සමහර දරුවෝ රිවිෂන් ගෲප් එකේ ලින්ක් එක නැති හින්දා ඇවිල්ලා නැහැ නේ. එයාලට එන්න විදියක් නැති නිසා. ඉලෙක්ට්‍රොනික ගෲප් එකට දාලා තියෙනවා. හරිද පුතේ? හරි නේද? right. දැන් ඔන්න අපි මේ කතා කර ඉන්නේ ඇන්ද්වාරය ගැන. මේ ඇන්ද්වාරයක ප්‍රතිදානයන් එකයි. හැබැයි ප්‍රදානයන් දෙකක්ම වෙන්න ඕන කියලා මම සටහනේ කියන්නේ. ප්‍රදානයන් කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තියෙන්න පුළුවන් පුතේ. මේ බලන්න. ප්‍රදානයන් 3, ප්‍රදානයන් 4 ඒ වගේ අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඕනම වෙලාවක මේ තුනේ ගුණිතය තමයි පුතේ ප්‍රතිදානයේ සමාන වෙන්නේ. ඒ වගේම ප්‍රදානයන් තුනම එක වෙන වෙලාවට විතරයි පුතේ ප්‍රතිදානය එක වෙන්නේ. ඉතින් අවශ්‍යතාවයක් මත සමහර ගණන් වලදී ඔහොම ඕන වෙනවා පුතේ අපිට. ඒතකොට ඒ වගේ තැන් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රදානයන් 4ක් තියෙන අවස්ථා. එහෙම අපිට හිතන්න පුළුවන්. පොදු අක්ෂරයක් ප්‍රතිදාන තියෙන එකයි. right. අරගන්න පුතේ ඔය ටික. right. ඊළඟට පුතේ අපි යමු OR. ඕද්වාර ගැන ඉගෙන ගන්න. ඕද්වාරය කියන එක මෙන්න මේ වගේ පරිපත සංකේතයක් අපි පාවිච්චි කරන්නේ පුතේ. අපි කියනවා මේකට එකතු කිරීමේ ద్వාරය කියලා. ඒකට හේතුව ප්‍රදානයට දෙන සංඥා එකතු වෙලා තමයි පුතේ ප්‍රතිදානය හැදෙන්නේ. ඒ දනද? දැන් උදාහරණයක් විදිහට ABF කියන අංගයන් ගත්තොත් මම මේ වගුව කලින් පුරවපු පිළිවෙලටම පුරවනවා 0.1 0.1 0.1 මේ පිළිවෙල මම කියලා දෙන්නම් දැන්. හරි මේක ඉවරලා. පුතේ 0.1 බිඳුව ධන බිඳුව බිඳුවයි. බිඳුවයි 1යි බිඳුව ධන 1 1යි. 1යි බිඳුවයි 1 ධන බිඳුව 1යි. 1යි 1යි 1යි. මෙයාගේ ඇතුලේ අභ්‍යන්තර ක්‍රියාවලිය අපිට සරල පරිපතයකින් මේ විදිහට හිතන්න පුළුවන්. මම මේක මේ මෙහෙම නිර්මාණය කළා හිතන එක ප්‍රායෝගිකව මේක කරොත් පුතේ ගැටලු කිහිපයකට අපිට මුහුණ දෙන්න වෙනවා. නමුත් සිද්ධාන්තමය විදිහට මෙහෙම හිතන්න පුළුවන්. අපි කොහොමත් එකතු කිරීම සමාන්තරගත ශ්‍රිත ඇසුරින් නිරූපණය කරන්න පුළුවන් කියලා නේ. එකතු කිරීමක් පුතේ සමාන්තරගත ශ්‍රිත ඇසුරින් නිරූපණය කරන්න පුළුවන් කියලා අපිට. right. මේ බලන්න පුතේ. එකතු කිරීම නම් ශ්‍රේණිගත ශ්‍රිත නෙමෙයි සමාන්තරගත ශ්‍රිත. පුතේ මෙයා බිඳුව කියන්නේ මෙයාත් off මෙයාත් off නේ. off නම් මෙයා කොහොමද off? මේක off මේක on. මේක විතරක් on වුණත් ඇති. බල්බ් එක පත්තු වෙනවා. බිඳුව 1 1යි. මේක on එකේදී off කරලා මේක on කරමු. මේක 1 මේක බිඳුව. 1 බිඳුව. එතකොටත් පුතේ බල්බ් එක on 1. මේ ස්විච් දෙකම on කරොත් මෙයා කොහොමද පත්තු වෙනවා? ඉතින් මෙන්න මේ OR තාර්කික ద్వාරයක වෙන ක්‍රියාවලිය මේ වගේ පරිපතයකින් නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ද දෙන සංඥා දෙක. මේ බිඳුව සහ 1 කියලා අපි සලකන්නේ පුතේ වෝල්ටීයතාවයන්. හරි? අපි 2 stage voltage. ඒ කියන්නේ මේ level දෙකක voltage විතරයි පුතේ අපි පාවිච්චි කරන්නේ මේ උසස් පෙළට. හරි? නැත්නම් මේකේ
මෙතනින් එහාට ගියාම පුතේ අපි මේ ද්විමය පාදය මේ ගණන් විසඳන්නේ. ඊට පස්සේ උතනින් මේ ඔක්ටල් 8 පාදය 16 පාදය දක්වා මේ ගණිත කර්මයන් සිද්ධ කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ 16 පාදයේදී එකිනෙකට වෙනස් විස්තර 16ක් අපිට සලකන්න පුළුවන්. හරි. නමුත් අපි උසස් පෙළට කතා කරන්නේ මේ සරලම අවස්ථාව සහ මේක තමයි වඩා ප්‍රායෝගික අවස්ථාව. ගැටලු වලින් තොරව කරගන්න පුළුවන් ප්‍රායෝගික අවස්ථාව තමයි 2 ස්ටේජ් වෝල්ටේජ් වලින් මේ වැඩේ කරන්නේ. මේව වෝල්ටේජ් තමයි නිරූපණය වෙන්නේ. හරි. වෝල්ටේජ් කියන එක මම දරුවන්ට පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම් තව ටිකකින් කොයි වගේ සංඥාවක්ද වෝල්ටීයතාවයක් කියන්නේ මොකක්ද කියන එක මෙතෙන්ට. රයිට්. ඒතර OR ద్వාරය අපි යොදා ගන්නවා මේ ద్వාරයේදී වෙන්නේ එකතු වෙන එක. ඉතින් කොහොමද එකතු වෙන්නේ එහෙම? ඔව් අපි මේක අභ්‍යන්තර ක්‍රියාවලිය මේ ටික ඉගෙනගෙන ඉවර වෙලා එක බිඳුව ගැන ඉගෙනගෙන ඊට පස්සේ බලමු අභ්‍යන්තර ක්‍රියාවලිය. රයිට්. එහෙනම් දරුවනේ ලියන්න OR ద్వාරය ඒක යටතේ සටහන ලියන්න මෙහෙම එකතු කිරීමේ ద్వාරයයි. එකතු කිරීමේ ద్వාරයයි. ප්‍රධානයන් කිහිපයක්ද එකතු කිරීමේ ద్వාරයයි. ප්‍රධානයන් කිහිපයක්ද එක් ප්‍රතිදානයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. ප්‍රධානයන් කිහිපයක්ද එක් ප්‍රතිදානයක්ද පවතී. හරි. දරුවනේ මේක ඉක්මනට ලියාගමු. දරුවෙක් අහනවා 20 21 ෆිසිකල් ඇවිත් ඉන්නද පුතේ රෑ පන්තියේ ෆිසිකල් කරන්නේ නැහැ. හරි. මෙහි ෆිසිකල් එන්න ලේස්ති වෙන්නත් එපා. ගුරුකුලට ෆිසිකල් එන්න. හරි. 20 21 දවල් ෆිසිකල් පන්තිය ළමයි හිටියේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් 20 21 තිබ්බේ. ඉතින් හවස නමුත් එයාට රිවිෂන් එකටත් ඉතින් 20 22 රිවිෂන් එකටත් ඉතින් ඒක දාලා විදිහට ගියේ. අවශ්‍ය දරුවෝ ඉන්නවනම් ඒකටත් එන්න අඩුපාඩු තියෙනවා නම් පමණක්. හරි. දරුවනේ හරිද ලියාගෙන ඉවරයිද? පුතේ මේ OR ගේට් එකෙත් අපිට මේ ඉන්පුට් දෙකකට වඩා තියෙන ඒවා ගන්න පුළුවන්. හරි. පුතේ මේ ටිකම ගන්නද? රයිට් හරිනේ දරුවනේ. හරි. එහෙනම් ඔන්න බලන්න මේ ප්‍රධානයන් කිහිපයක් තියෙනවා. මේ වගේ අවස්ථා. ඉන්පුට් තුනක් තියෙන වෙලාවක්. රයිට්. ඔන්න ඔය වගේ අවස්ථාත් අපිට ගන්න පුළුවන්. ඉක්මන් කරන්න පුතේ. ඔතනින් පස්සේ මම කියලා දෙන්නම් මේ එක බිඳුව කියන්නේ මොකක්ද කියන එක. රයිට්. හරි අපි දැන් ඔන්න චුට්ටක් බලමු එක බිඳුව සංඥා ක්‍රමයකට මම චුට්ටක් වැඩිපුර කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. පුතේ මේ හැම පරිපථයක්ම වැඩ කරන්නේ වෝල්ටීයතාවයන් වලින්. අපි කියනවා මේ විදිහට මේ අපිට පුළුවන් පුතේ දැන් ඔය විද්‍යුත් පරිපථයක් ගත්තා ඔය පරිපථයට මම 1 කියලා කිව්වට ඒක තේරුම් 2 කියලා කිව්වට පරිපථයට තේරුන්නේ නැහැ. අපිට පරිපථයක් කරා යවන්න පුළුවන් පුතේ වෝල්ටීයතාවයන් විතරයි. එතකොට මෙන්න මේ ක්‍රමවේදය ලෝකේ පිළිගත් ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදෙදි පුතේ අපි වෝල්ටීයතාවයන් යවන්නේ ස්ටේජ් දෙකකට. එහෙනම් අපි 2 level කියලා කියනවා. level දෙකකයි යවන්නේ. එකක් පුතේ බිඳුව කියන අවස්ථාව. කාලයක් එක්ක වෝල්ටීයතාවය බිඳුව වෙන අවස්ථාව. අනිත් වෙලාව පුතේ වෝල්ටීයතාවය 5 වෝල්ට් වෙන වෙලාව. එතකොට අපි වෝල්ටීයතාවය බිඳුව මෙන්න මෙතෙන්ට එනකම් වෝල්ටීයතාවය බිඳුවයි කියලා අපි හිතමු. වෝල්ටීයතාවය බිඳුව අවස්ථාවේ සංඥාව අපි බිඳුවයි කියලා හිතමු. ඒ අවස්ථාව බූලිය බීජගණිතයේදී අපි බිඳුව විදිහට ගන්නවා. මේ වෝල්ටීයතාවය 5 වෙන වෙලාව අපි සලකනවා පුතේ 1 කියලා. හරි. ඒතකොට මේ පරාසයේදී වෝල්ටීයතා සංඥාව අපි ගන්න බිඳුව කියලා. මේ පරාසයේ වෝල්ටීයතා සංඥාව අපි 1 කියලා සලකනවා. මම මෙතන කියන බිඳුව 1. දැන් ආපහු මේ වගේ පරාසයක් බිඳුව මේ වගේ තනක් ආයි 1 වුණා කියන එක. මේ තැන් වල අපි සලකනවා බිඳුව මෙතනක් බිඳුව මෙතන 1. එතකොට පුතේ කාලයත් එක්ක යම් අග්‍රයකට අපිට මේ සංඥාව දෙන්න පුළුවන්. මේ
කාලයත් එක්ක හරි මේ වලින් ගත වෙන කාලෙ මිලි තප්පර ගණන්. ඒ බලන්න බිඳුව. ඒ කියන්නේ මේ වෙලාවේ වෝල්ටේජ් එක බිඳුවයි. වෝල්ටේජ් එක 5යි ඊළඟ තප්පරේදී. එක අපි එක කියන සංඥාව විදිහට සලකනවා. වෝල්ටීයතාවය බිඳුවයි. බිඳුව කියන සංඥාව විදිහට සලකනවා. වෝල්ටීයතාවය බිඳුව කියන සංඥාව. වෝල්ටීයතාවය 5 එක කියන සංඥාව මේ විදිහට අපි සලකනවා. ඉතින් මේ 2 level මේ level දෙකක විතරක් විදුලියන් පාවිච්චි කරන එකයි මේ කරන්නේ. මීට වැඩිය පුතේ level 3 4 තියෙන ඒවාත් තියෙනවා. හරි. දරුවන්ට මම ෆොටෝ එකක් දාලා ඇති රිවිෂන් ගෲප් එකට. හරි. බලන්න රිවිෂන් ගෲප් එකට ෆොටෝ එකක් දාලා ඇති පුතේ. ඒක තියෙනවා digital signal with 2 levels and digital signal with 4 level level 5ක level 4ක එකකුත් අපි දාලා තියෙනවා. level 2ක එකකුත් දාලා තියෙනවා. ඔය level 2 එක තමයි පුතේ අපි මේ කතා කරන්නේ. ඒතකොට අපිට යම් තැනකට විද්‍යුත් සංඥාවක් දෙන්න අපි ඔන්න ඔය වෝල්ටීයතාවයන් දෙක පාවිච්චි කරනවා. බිඳුව කියන වෝල්ටීයතාවය 5 කියන වෝල්ටීයතාවය. ඒත් 5 දුන්නොත් අපි 1 කියන සංඥාව විදිහට සලකනවා. බිඳුව දුන්නොත් බිඳුව කියන සංඥාව විදිහට සලකනවා. හැබැයි ඉතින් ඔගේ ප්‍රායෝගික පැත්ත ගත්තම ඕක ඔහොම වෙන්නේ නැහැ පුතේ. හරිද? 1 කියන එක ගන්නකොට 5ට කිට්ටුයි. බිඳුව කියන එක ගන්නකොට බිඳුවට කිට්ටුයි. ඉතින් ඕක අපි වෙන් කරගන්නේ මෙහෙමයි. 2.5 වෝල්ට් වලින් තමයි අපි වෙන් කරගන්නේ. 2.5 වෝල්ට් වලට වැඩි ඒවා අපි 1 කියලා ගන්නවා. හරි. මේක ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන නෙමෙයි. මේ ටික වැඩි. වැඩි නම් මේ සංඥාව එක සංඥාව. සංඥාව අපි 1 කියලා සලකනවා. මේක පුතේ අඩුයි. මේක අපි බිඳුව කියලා සලකනවා. ඕක කරන්න පුළුවන් කාරකාත්මක වර්ධකයක් විවෘත කුඩු අවස්ථාවේ පාවිච්චි කරනකොට නේද 2.5 වෝල්ට් එකාන්තරයකට දීලා අනිත් එක ඊට වඩා අඩු වෙනවද වැඩි වෙන එක මත ප්‍රතිදානයේ තීරණය වෙන විදිහට අපිට පරිපථයක් හදන්න පුළුවන්. අපි කාරකාත්මක වර්ධකවල අන්තිමට කතා කරන්නේ. එතකොට මේ වගේ පරිපථයක් හැදුවොත් මේ වගේ වෝල්ටීයතා විචලනයක් මේ වගේ එකක් ආව ගමන් ඒක බිඳුවේ සන්තුෂ්ත වෙන්න මේක එකේ සන්තුෂ්ත වෙන විදිහට අපිට හදන්න පුළුවන්. අන්න එහෙම හදලා මේවා මේ විදිහට මේවට කියන ස්ක්වයර් සිග්නල් කොටු සංඥා බවට පත් කරගන්න. හරි. දැන් පුතේ මේ එක බිඳුව කියන එකට මේක වෙන් කරගන්න ඕනේ. හරි. ඔක එක කතාවක්. ඔන්න ඔහොම තමයි මේ සංඥා ගොඩ නැගෙන්නේ. එක කියන එකේ වටිනාකම වෝල්ට් 5කට ආසන්නයි. බිඳුව කියන එකේ වටිනාකම වෝල්ට් බිඳුවට ආසන්නයි. හරි. ඒතර මේවා හා සම්බන්ධ ද්විමේය සංඛ්‍යා ගත්තා. මේවා හා සම්බන්ධව අධ්‍යයනය කිරීමට අපි ද්විමේය සංඛ්‍යා භාවිතා කරනවා. ඒකට හේතුව පුතේ එක බිඳුව කියලා ගත්තන් පස්සේ දැන් 10 පාදයට ගත්තම සංඥා 10ක් තියෙන්නේ. බිඳුව 1 2 3 4 5 6 7 8 9 බිඳුවත් එක තමයි සංඥා 10ක් තියෙන සංකේත 10ක් තියෙන්නේ. 16 පාදය ගත්තොත් බිඳුව 1 2 3 4 5 6 7 8 9 සහ ABCD EF අපි සංකේත ටික පාවිච්චි කරනවා. එතකොට පුතේ සංකේත 16ක් ඉතින් පාවිච්චි කරනවා. 8 පාදය ගත්තොත් බිඳුවේ ඉඳන් 7 දක්වා සංඥා 8ක් අපි පාවිච්චි කරනවා. ඒ වගේ මේ ද්විමේය පාදය කියන එක ගත්තා. ඒකේ තියෙන සංඥා දෙකයි. බිඳුව සහ 1 කියන සංඥා දෙක විතරයි. එතකොට ඔය ද්විමේය පාදයේ ඇසුරින් අපි කතා කරාට හැබැයි ගණිතමය කාර්යයන් අපි කරන්නේ 10 පාදයේ. එහෙනම් මේ ද්විමේය පාදය සහ 10 පාදය අතර යම් සම්බන්ධතාවයක් අපි හදා ගන්නවා. උදේ නිගමන ඉදන්න 10 පාදයට 121 කියන්නේ මොකක්ද කියලා? 10 පාදයට 121. මෙන්න බලන්න. 10 පාදයට 121. පාදය 10. හැබැයි අපි ගණන් හදනකොට මේ පාදය 10 කියන එක ලියන්නේ නැහැ. හැබැයි ඇත්තටම මේක වෙන්නේ මෙහෙමයි නේ. මේ 1 කියන්නේ පුතේ එක ස්ථානයේම එකයි. එහෙම නැත්නම් 10 බිඳුවෙනි බලයේම එකයි. දාන්න. මෙතන දස ස්ථානය කියන්නේ 10 පළවෙනි බලයේ ඒවා දෙකයි. දාන්න. සිය ස්ථානය කියන්නේ 10 වර්ගය 10 1 මේක 10 2 ඒවා එකයි. ඔහොම තමයි පුතේ 121 හැදෙන්නේ. මෙතන 10 වර්ගය 100යි 100 එකක් 100යි. දාන්න. මෙතන 10 එකක් 10 වරක් දෙක 20යි. දාන්න. 10 බිඳුව 1යි එක් වරක් 1 1යි. එහෙනම් උත්තරේ පුතේ 121යි. ඔන්න ඒ විදිහට තමයි ඔය 121 හැදෙන්නේ. මේ 121 පුතේ අපිට ද්විමේය පාදයට හරවන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙකේ පාදයට හරවන්න පුළුවන්. දෙකේ පාදයට හරවන්න මෙන්න මෙහෙම උපක්‍රමයක් පාවිච්චි කරනවා. මොකක්ද අපි කරන්නේ? මේක බෙදනවා පුතේ දෙකෙන් ඉවරයක් වෙනකම්. බලන්න දෙකේව එකට නෑ 12ට 6යි එකට නෑ බිඳුවයි ඉතිරි එක අපි පැත්තෙන් ගියා. 62 බෙදුනොත් පුතේ 30යි ඉතිරි නෑ. 30 දෙකෙන් බෙදුනොත් පුතේ
15යි ඉතිරි නෑ. 15 දෙකෙන් බෙදුනොත් පුතේ බලන්න 14ට 7යි ඉතිරි නෑ. සෝරි ඉතිරි නැත්තේ නෑ ඉතිරි එකක් නේ. 7 දෙකෙන් බෙදුනොත් 6ට 3යි පුතේ ඉතිරි එකක්. 3 දෙකෙන් බෙදුනොත් පුතේ 3ට 2 ඒවා 1යි ඉතිරි එකක්. දැන් ඔය අපිට ලැබුණු අගයන් ටික අපි මෙන්න මේ පැත්තට ලිව්වොත් මෙහි ඉඳන් උඩට අපිට එනවා මෙන්න මේ වගේ ඉලක්කමක් 1 1 1 1 බිංදුව බිංදුව 1 මේක 2. ඇයි 2 කියලා ලියන්නේ? දෙකේ පාදයටයි මේ සංඛ්‍යාව අරන් තියෙන්නේ. දැන් පුතේ ඔය තියෙන්නේ 121මද? ඔව් 121ගේ සංඛ්‍යාත්මක අගයමද ඔය තියෙන්නේ කියන එක අපි ටිකක් බලන්න. පුතේ ඒකටත් අර කලින් උපක්‍රමයම පාවිච්චි කරන්න පුළුවන්. දෙකේ බිංදුවෙනි බලය 1යි. මෙතන දෙකේ බිංදුවෙනි බලය ඒවා දෙකේ බිංදුවෙනි බලය ඒවා බිංදුව. මෙතන දෙකේ බිංදුවෙනි බලය ඒවා බිංදුවයි. මෙතන දෙකේ පළවෙනි බලය ඒවා 1යි. මේ ඔක්කොම එකතු කරන්න තියෙන්නේ දෙකේ පළවෙනි බලය ඒවා 1යි. දෙකේ පළවෙනි බලය ඒවා 1යි. දෙකේ පළවෙනි බලය ඒවා 1යි. සෝරි. දෙකේ බිංදුවෙනි බලය චුට්ටක් වැරදුනා. බලන්නකද? දෙකේ බිංදුව මේක දෙකේ 1 මේක දෙකේ 2 මේක දෙකේ 3 මේක දෙකේ 4 මේක දෙකේ 5 මේක දෙකේ 6 පොඩ්ඩක් වෙන කල්පනාවක් තියෙනවා. හරි. හරිද? දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6. දැන් බලන්නකො දෙකේ බිංදුව කියන්නේ 1යි එක්වරක් එක කොහොමත් 1යි. 1 දාන. දෙකේ 1 2යි දෙවරක් බිංදුව බිංදුවයි. දෙකේ 2 4යි 4 වරක් බිංදුව බිංදුවයි. දෙකේ 3 8යි 8 වරක් එක 8යි. දෙකේ 4 පුතේ 16යි 16 වරක් එක 16යි. දෙකේ 5 32යි 32 වාරයක් එක 32යි. දෙකේ 6 හරි නේද? දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6 දෙකේ 5 කීයද පුතේ? දෙකේ 5 හරි 32 ගත්ත එක නේ. දෙකේ 6 64යි 64 වරක් එක 60. අපි එකතු කරලා බලමු පුතේ ඔක්කොම ටික. 32යි 8යි 40යි. 32යි 8යි 40යි 16යි 64යි 70 80යි. 80යි 40යි 120. මෙතන එකක් තියෙනවා 121යි. බලන්න දිමේ පාදයේ සංඛ්‍යාවේ 10 පාදයේ වටිනාකම ගත්තම අපිට ආව 121ක්. එහෙනම් පුතේ මෙන්න මෙහෙම අපිට පුළුවන් අපි 10 පාදයේ අපි දන්න සංඛ්‍යාවක් දිමේ පාදයට හරවන්න පුළුවන් මේ උපක්‍රම භාවිතා කරලා දිමේ පාදයේ සංඛ්‍යාවක වටිනාකම ඔන්න ඔය විදිහට ලියලා ඔන්න හොයන්න පුළුවන්. එතකොට අපි මේ පරිපත වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහේ ද්විමය සංඛ්‍යා. මේ විදිහේ ද්විමය සංඛ්‍යා තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඔය ඕනෑම ද්විමය සංඛ්‍යාවකට අපිට ගණිතමය වටිනාකමක් 10 පාදයේ වටිනාකමක් දෙන්න පුළුවන්. ඉතින් අර යම් අවස්ථාවකදී පුතේ අපි විය හැකිතාවයන් සලකනකොට සත්‍යතා වගුවේ දැන් මේ වගේ මේ ABC කියලා ගත්තම සත්‍යතා වගුවේ අපි අර දත්ත පිරෙව්ව රටාවක් තිබ්බනේ නේද? මේ දත්ත පිරෙව්ව රටාව මෙහෙමනේ 0 1 0 1 0 1 0 1 0 1 0 1 ඊට පස්සේ 0 0 1 1 0 0 1 1 0 0 1 1 ඊළඟට ඉතින් මෙතන 2 3යිනේ ඒ කියන්නේ පේලි 8යි එන්නේ පේලි 8යි 0 1 1 1 1 ඔය විදිහට දත්ත පුරවනකොට මේ විදිහට තෝරාගත්තේ ඇයි කියලා තමයි දරුවෙක් අහලා දෙන්නේ. ඇයි මේ රටාවම තෝරාගත්තේ? ඒකට හේතුව ඔස්සේ මෙයාලගේ සංඛ්‍යාත්මක වටිනාකම් 10 පාදයට ගත්තොත්. මේ බිංදුව 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 කියන එක්කෙනාගේ 10 පාදයට හරි අපිට ගත්තොත් පුතේ බිංදුව බිංදුව කියන එකේ වටිනාකම බිංදුවයි. බිංදුව බිංදුව 1 කියන එකේ වටිනාකම ගත්තොත් 10 පාදයට 1යි. මෙතන 2යි 3යි
4යි 5යි 6යි 7යි. එතකොට මේ 10 පාදයේ වටිනාකම් වල අනුපිළිවෙලට තමයි පුතේ අපි මේ තීරු ටික තෝරගෙන තියෙන්නේ. හරි. ඉතින් විය හැකිතාවයන් ඒ කියන්නේ වෙන්න පුළුවන් අවස්ථා තෝරගන්නකොට මේ පිළිවෙල තෝරගන්න එක අනිවාර්ය නෑ. හරි. නමුත් අර මේක පිළිවෙලක් විදියට අපි තෝරගන්නවා හැමතිස්සෙම. මෙහෙම ලියන එක ලේසියි අපිට. ලියන එක ලේසියි. ඒ වගේම එතනින් එහා ගණිත කර්මයන් කරනවා නම් මේ වැඩේ පහසුයි. ඒ නිසා තමයි මෙහෙම තෝරගන්නේ. හරි. එතකොට මේක 10 පාදයේ දරුවෙක් දාලා තියෙනවා මේ ද්විමය දශමය. ඔව්. දෙක කියන එක වෙනවනේ පුතේ ද්විමය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. පාදේ අපිට කැමති විදිහට ලියන්න පුළුවන්. 10 දශමය කියලා ලියුවොත් දශමය. හරි. එතකොට පුතේ ඔන්න ඔය විදියට මේ තියෙන 10 පාදයේ සංඛ්‍යාවක වටිනාකම ආපු විදිහ මේ තියෙන 2 පාදයේ සංඛ්‍යාවක වටිනාකම බලපු විදිහ ඔය විදිහට පුළුවන් මේ ද්විමය පාදයේ හා සම්බන්ධ ගණිත කර්මයන් ඒ කියන්නේ ඒකට අපි 10 පාදයේ යොදා ගන්නේම යොදා ගන්න. හරි. ඊළඟට අපි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලට පාවිච්චි කරන්නේ වෝල්ටේජ්. ඒ වෝල්ටේජ් අපි සංඥා මට්ටම් දෙකක් අතර 2 level එහෙම නැත්නම් 2 stage වල අපි පාවිච්චි කරනවා. එතෙන්දී බිඳුවට ආසන්න ගයන් බිඳුව කියන සංඥාව එකට ආසන්න ගයන් එක කියන අවස්ථාවෙනුත් අපි නිරූපණය කරනවා. හරි. පුතේ මම මේකට ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ඇසුරින් අපි ඉස්සරහට දැන් උදාහරණ ටිකක් කතා කරලිමු. ඊට පස්සේ අපි යමු පාඩමේ කොටස් වලට. ඒ ටිකත් පාඩමේ කොටස් තමයි. හරි. මේක ලියා ගන්න පුතේ පොඩි මාතෘකාවක්. මාතෘකාවක් ලියා ගන්න. එක ඉරක් බිඳුව සංඥා කියලා. සංඥා. එහෙම ලියලා මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්න. මේ ටික සටහන් කරගන්න අවශ්‍ය දරුවෝ කවුරුත් මේ ටික අවශ්‍ය දරුවෝ නේ කවුරුත් සටහන් කරගන්න. ඊළඟට අපි බලමු පුතේ මේ ට්‍රාන්සිස්ටර් ඇසුරින් මේ වගේ එකක් අපි මේ වගේ සංඥාවක් දීලා එළියට එන්නේ කොයි වගේ එකක්ද කියලා බලන්න. හරි. හරි නේද පුතේ? හරි. තව දරුවෙක් අහනවා මෙතන 1 2 3 4 කියලා එන්නේ කොහොමද කියලා. පුතේ දැන් මේ ද්විමය සංඛ්‍යාවක 10 පාදේ වටිනාකම හොයන්න පුළුවන් දශමයේ වටිනාකම. මේවෙන් දශමයේ වටිනාකම හොයන්න. මේ බලන්න. මේ පුංචි දෙයක්. හරි මම ඉලක්කම් 2 3කට හදලා පෙන්නන්නම්. බිඳුව බිඳුව බිඳුව. ද්විමය. පුතේ දෙකේ බිඳුවේනේ බලය 1 බිඳුවයි නේද? නෑනේ. දෙකේ පළවෙනි බලය ඒවා ඒත් නෑ. දෙකේ දෙවෙනි බලය ඒවා ඒත් නෑ. එහෙනම් බිඳුව දාන බිඳුව දාන බිඳුව වටිනාකම බිඳුව. එතකොට මේ සංඛ්‍යාව ගත්තොත් බිඳුව 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 ද්විමය. දෙකේ බිඳු බලය බිඳුව 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 1 නේද? 1. දාන. මෙයා ගත්තොත් දෙකේ බිඳුවෙනි බලය දෙකේ පළවෙනි බලය වාරයක් බිඳුව. දාන. දෙකේ දෙවෙනි බලය වාරයක් බිඳුව. මේ දෙකම බිඳුව දාන 1. 1යි. එතන මේකේ දශමයේ වටිනාකම පුතේ 1යි. මෙතන දශමයේ වටිනාකම ඒ කියන්නේ 10 පාදයේ වටිනාකම බිඳුවයි. මෙතන දශමයේ 1යි. මෙයා ගත්තොත් බිඳුව 1 බිඳුව. දෙකේ බිඳුවෙනි බලය වේවා බිඳුවයි ධන දෙකේ පළවෙනි බලය වේවා 1යි ධන දෙකේ දෙවෙනි බලය වේවා බිඳුවයි. බිඳුව ධන දෙක ධන බිඳුව 2යි. එතකොට දශමයේ වටිනාකම 2යි. එතකොට මේ දශමයේ වටිනාකම් ටික තමයි බිඳුව 1 2 3 4 5 කියලා. ඉතින් මේ පිළිවෙලට වගුව හදාගන්න. ඒ පිළිවෙලට වගුව හදාගන්න දෙන්නේ. ඒ ප්‍රශ්නේ අහපු දරුවට තේරුණාද කියන්නේ? හරිද පුතේ ප්‍රශ්නේ අහපු දරුවට තේරුණාද? සර් අර වගුව 1 2 3 4 කියලා ඉන්නේ කොහොමද කියලා අහපු දරුවා. සමහරවිට දාලා දෙන ධ්වනය sorry මේ ඉංග්‍රීසි වචන කියව ගන්න බෑ මේක. ද්විමය කියන එක වෙනද කියන්නේ ද්විමය හා දෙවන දෙක කියලා දාන්නේ
දැන් පුතේ මෙහෙමනේ අපි මේ සංඛ්‍යාවක් දැන් අපි මේ අගයන් ප්‍රකාශය කරනවා දැන් අපි කියන 63 63 මොහොම ලියනවා නේ දැන් ගෑල් ළමයි මායන් 64 64 වෙන මොකක් හරි කරමු 25 වයස කීයද මගේ වයස කීයද කියලා අහුවොත් 25 නේද නැද්ද නේද ඔයාලගේ වයස අහුවොත් නේ දැන් පන්ති ඉන්න දරුවෙක්ගේ වයස අහුවොත් 29 නේ එහෙමනේ එන්නේ පුතේ මේ ඔක්කොම ඉලක්කම් අපි කතා කරන්නේ 10 පාදයට එහෙම නැත්නම් මේක දශමය කියලා කියන මේ සංඛ්‍යා දශමය එහෙම නැත්නම් 10 පාදයට හරි ඉතින් ඔතනින් එහා පාද තව තියෙනවා පුතේ ගණන් හදන එකක් තමයි මේ ද්විමීය පාදය. ඒතර ද්විමීය පාදයේ බිඳුවේ ඉඳන් බිඳුව 1 කියන සංඥා විතරයි. 8 පාදය ඔක්ටල්. ඒතකොට බිඳුව 1 2 3 4 5 7 දක්වා විතරයි සංඛ්‍යා පාවිච්චි කරන්නේ. 16 පාදේ එහෙම තියෙනවා. ඉතින් මේ කතා කරන්නේ දෙකේ පාදේ. එහෙම නැත්නම් ද්විමීය පාදය. හරි ඒකයි එහෙම යටින් ලියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් 10 පාදේ ගණන් හදනකොට ඔක ලියන්නේ. ඊළඟට මොකද්ද මම කියන්න හැදුවේ? ඊළඟට අපි බලමු සාමාන්‍ය තාර්කික ద్వාරයක් වැඩ කරන විදිහ. මේ බලන්නකෝ. හරි දැන් ඉතින් මේක දැක්කන් පස්සේ අර මේ නුපුරුදු ඔබ දුටු පළමුදුනේ එහෙම කියන්න ලේස්ති වෙන්න බෑ හොඳේ. මේක දන්නවනේ නේ. මේ මොකද්ද? ඩයෝඩයක් තියෙන්නේ. හරි. ඩයෝඩ දෙකයි. එක් භූගත කිරීමක් තියෙනවා. මේක V output එක මේ V out input මේ V input A හා B. දැන් ඔන්න බලන්න පුතේ මෙන්න මේ වගේ එකකට මම විවිධ අවස්ථාවන් වල විවිධ වෝල්ටීයතාවයන් දීලා බලන්න. මම මුලින්ම දෙනවා මෙතෙන්ට 0.5 වෝල්ට් කියන වෝල්ටීයතාවයක් මෙතෙන්ට 0.5 වෝල්ට් කියන වෝල්ටීයතාවයක් අපි බලමු අවුට්පුට් එකට මොකද වෙන්නේ කියලා. Vout පුතේ මෙතන බිඳුව නම් මෙතරක් බිඳුව නම් මෙයා පෙර නඹුරු වෙන්නේ මේ පැත්තත් බිඳුවයි මෙයා පෙර නඹුරු වෙන්නේ මේ පැත්තත් බිඳුවයි මෙතනත් බිඳුවයි එහෙනම් මෙතන අවුට්පුට් වෝල්ටේජ් එකත් බිඳුවයි පුතේ අපි ඊළඟට මෙතන 0.5 වෝල්ට් වලම තියාගෙන තව ටිකක් මෙහි ඉඳන් ලියන්න පුතේ ඊට වදි වෙනවා මට ගන්න ඔය මුලින්ම දීපු සංඥා දෙක ඔය ඊළඟට මෙතන 5 වෝල්ට් කරලා මෙතන 0.5 වෝල්ට් වලම තියාගෙන මෙතන 5 වෝල්ට් කරනවා හරිද දැන් බලන්නකෝ බිඳුවයි නම් බිඳුවයි නම් ඉතින් මොකුත් වෙනවද කියන්න බැහැනේ අපිට හැබැයි මෙතන 5යි මේ බලන්නකෝ 5යි ඩයෝඩේ සිලිකන් කියලා හිතන්න මේ පැත්ත බිඳුවයි මේ පැත්ත 5යි එහෙනම් පුතේ ධාරාවක් මේ විදිහට යන්න පුළුවන් මේ පැත්ත 5 වෝල්ට් නම් මෙන්න මෙතන විභවය කීයක් වෙනවද ඩයෝඩේ පෙර නඹුරු වෙන්න පුතේ එයා හරහා 0.7ක විභවයක් VD විභව වැස්ම 0.7යි ඩයෝඩය හරහා හරි ඩයෝඩය හරහා 0.7යි විභව වැස්ම එතකොට පුතේ මෙතන විභවය 4.3යි වෝල්ට් මෙතන 4.3යි නම් මෙතනත් 4.3යි ඉතින් මේ පැත්ත බිඳුවේ හින්දා මුකුත් වෙන්නේ නැහැ එහෙනම් V output එක මේ පැත්තේ පුතේ 4.3යි වෝල්ට් වෙනවා පුතේ ඊළඟට මෙතන 5යි වෝල්ට් මෙතන 0.5 වෝල්ට් මෙතන 5 නම් කලින් කතාවමයි මේක පෙර නඹුරු වෙනවා මෙතන විභවය 4.3යි කියන්නේ මෙතන 4.3යි හැබැයි මේ පැත්ත බිඳුවේ නිසා මේක පෙර නඹුරු වෙන්නේ නැහැ මෙහා පෙර නඹුරු වෙනවා මෙතන විභවය 4.3ට එනවා ඒ කියන්නේ අවුට්පුට් එක යාගේ 4.3යි වෝල්ට් පුතේ මෙයක් 5යි වෝල්ට් මෙයක් 5යි වෝල්ට් එහෙම වුණොත් මේකත් පෙර නඹුරු ඒත් ඉතින් මෙතෙන් එන්නේ 4.3යි වෝල්ට් මනේ අවුට්පුට් එක 4.3යි වෝල්ට් න. පුතේ කාලයත් එක්ක මේ විභව විචලනය මට පස්තාරගත කරන්න පුළුවන් නේද? මේ බලන්න. බිඳුවයි වෝල්ට් 5යි වෝල්ට් මේ VA ඒ වල ඉන්පුට් එක මේ VB බිඳුව 5යි වෝල්ට් බලන්නකෝ මම පුතේ සමාන කාල පරතර වලට වෙන් කර ගන්නා වෝල්ටීයතා සංඥාව කොහොමද ගියේ කියලා බලන්න
බිඳුව පහ මෙතන පුතේ අර වගේම සමාන පරතර වලට වෙන් කරගමු. බිඳුව පහ බිඳුව පහ. දැන් අපි කලින් ඉගෙන ගත්ත මේවා ද්විමය පාදයේ සංඥා විදියට ලියන්න පුළුවන් කියලා නේද? එතකොට මේක ලියන්න පුළුවන් කොහොමද? බිඳුව 1 බිඳුව 1 මේක ලියන්න පුළුවන් බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 මේක බිඳුව 1 1. අවුට්පුට් එකට මොකද උනේ? මෙන්න අවුට්පුට් එක. මෙන්න අවුට්පුට් එක. Vout බිඳුව 5 වෝල්ට්. බිඳුව 4.3 අනේ පහටම ඇවිල්ලා නෑ නේද? 4.3 4.3 4.3 පහටම ඇවිල්ලා නෑ. හැබැයි අපි ආව සංඥා විදියට ගන්නකොට බිඳුව 1 1 1 කියලා ගන්න. දැන් පුතේ ඔය කාල පරතරයන්ට හරියන්න අපි වගුවක් ගහලා බලමුකෝ. හරි. මේ කාල පරතරය 1 2 3 4 හරි. තප්පර නෙමෙයි අපි නිකන් පරතරයන් විතරයි වෙන් කරගත්තේ. තප්පර වලින් නෙමෙයි. දැන් බලන්නකෝ පුතේ. A ඉන්පුට් එක B ඉන්පුට් එක සහ A වල බිඳුව 1 1 B වල බිඳුව 1 බිඳුව 1 මේ තමයි අර එක එක කාලපාන්තරයේදී ලබා දීපු සංඥාව අපි. පළවෙනි කාලපාන්තරයේදී දීලා තියෙන බිඳුව කියන සංඥාවක්. හැබැයි ඒතකොට අවුට්පුට් එක ඇවිල්ලා තියෙන්නේ බිඳුව. දෙවෙනි කාලපාන්තරයේදී බිඳුව 1 කියන සංඥාව. බිඳුව 1ට ඇවිල්ලා තියෙන අවුට්පුට් එක එකක්. ඊළඟ එකේදී 1 බිඳුව කියන සංඥාව. 1 බිඳුව අවුට්පුට් එක එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට 1 1 එහෙනම් පුතේ අවුට්පුට් එක එකයි. මේ මොන ගේට් එකක්ද? පුතේ ඔන්න ඕක තමයි අපි ඉගෙන ගත්තේ. මොකක්ද? මොන ගේට් එකද? OR ගේට් එක. එහෙනම් මේ තියෙන්නේ පුතේ OR ගේට් එකක අභ්‍යන්තර සැකැස්මක්. හරි? OR ගේට් එකක අභ්‍යන්තර සැකැස්මක් තමයි මේ තියෙන්නේ. ඒතර ඔය විදිහට අපිට OR ගේට් එකක් හදා ගන්න පුළුවන් අවශ්‍යතාවයක් උනේ. හරි? දැන් සමහර ළමයි මේ පාඩම ඉගෙන ගන්නකොට මේ ගේට් එකක් හදාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඔන්න හදාගන්න ක්‍රම. A B කියලා අපි මේ ඉන්පුට් වෙන අග්‍ර දෙක සහ O කියලා අවුට්පුට් එක තියෙන අග්‍රය ගත්තනම් ඔන්න OR ගේට් එක. හැබැයි මේ භූගත අග්‍රය අපි මේකෙදි ලකුණු කරන්නේ නැහැ. හේතුව පුතේ මෙහෙම පරිපථයක් හදනකොට ඔය වගේ භූගත අග්‍ර ටික ඔක්කොම එක තැනකට තමයි ගෙනහිල්ලා අපි භූගත කරන්නේ. හරිද? ඒ නිසා එකින් එකට වෙනම භූගත කිරීමේ ලක්ෂයක් අපි අඳින්නේ නැහැ. එහෙනම් පුතේ ඔය තියෙන OR ගේට් එක. මේ තියෙන OR ගේට් එක ඩයෝඩ් දෙකක් සිලිකන් ඩයෝඩ් දෙකක් අරගත්තාම OR ගේට් එකක් හදන්න පුළුවන් ගේමක් නෙමෙයි. හරි? හරිද පුතේ? right අපි බලමු ඊළඟට අපි බලමු AND ගේට් එකක් එම හදන විදිය. හරි. දරුවෝ මේ පරිපථ සටහන ඇඳගෙන මේ ටික සම්පූර්ණ කරගන්න. මාතෘකාවක් ඕන නම් පුතේ මෙහෙම ලියන්න OR ගේට් කියලාම ලියලා මේ ටික හදාගත්තත් කමක් නැහැ. හරි? OR ගේට් කියලාම දාලා මේ ටික ලියාගත්තත් කමක් නැහැ. හරි? OR ගේට් කියලා දාගන්න උතන වඩා පැහැදිලිනේ.
හරි නේද පුතේ? හරි. අපි ඔය විදිහටම බලමු තව එකක්. හරි. මේ විදිහටම බලමු තව එකක්. හරි නේද? විනාඩිය ඔන්න විනාඩිය ඉවරයි. විනාඩි ඉන්න කියලා දාලා දෙන්න. විනාඩි 2 ඉන්න කියලා දාලා දෙන්න. තප්පරේ කියලා දාලා දෙන්න. හරි. රයිට්. මේ වෝල්ටියතා ඉන්පුට් ටික ඔහොමම තියාගෙන පුතේ මම මෙයා විතරක් මහන්නම්. මේ ටික මහමු. මේ බලන්න. මෙන්න මේ වගේ පද්ධතියක් අපි හිතමු. දැන් බලන්නකෝ. මෙතන බිඳුවක් වුණොත්. මෙතන 5යි මෙතන බිඳුවයි මෙයා පෙරනඟුයි. මේක හරහා ධාරාවක් ගමන් කරනවා. එතකොට පුතේ මෙයා හරහා ධාරාවක් ගමන් කරනවා කියන්නේ මෙයා පෙරනඟුරුනේ. මේක හරහා පවතින විභවය කොච්චරද? 0.7 වෝල්ට්. එහෙනම් මෙතන 5යි මෙතන 0.7යි. මෙතන 5යි මෙතන 0.7යි පුතේ. මෙතන 0.7යි. මෙතන බිඳුවයි. මෙතන 0.7. එහෙනම් මෙතන කීයද? මෙතන පුතේ වෝල්ටියතාවය 0.7යි. ඇයි? මෙතන 5යි මෙතන බිඳුවයි මෙයා පෙරනඹුරු නම් මෙයා හරහා විභවාන්තරය 0.7යි. ඒ කියන්නේ මෙතෙන්ට වඩා මේ පැත්ත වැඩි 0.7කින් මෙතන 0.7යි. මෙයා බිඳුව නම් පුතේ ඒත් එච්චරනේ. මෙයා පෙරනඹුරු මෙහෙම අතන 5 මෙතන බිඳුව මෙයා පෙරනඹුරුයි මෙතන බිඳුවයි 0.7කින් මේ පැත්ත වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතන 0.7. එහෙනම් V out ගියාගේ පුතේ 0.7 වෝල්ට්. 0.7 වෝල්ට්. පුතේ ඊළඟට බලන්නකෝ A බිඳුවමයි B 5 වෙනවා. මෙයා 5 වුණොත් මෙයාත් 5යි මෙයාත් 5යි මෙයා පස්සුනේ කරු. මේක හරහා ධාරාවක් යන්නේ. හැබැයි මෙයා බිඳුවමයි. එහෙනම් මේක හරහා ධාරාව යනවා. ඒ කියන්නේ මෙතන විභවය 0.7යි. පුතේ ඊළඟට මෙයා 5යි මෙයා බිඳුවයි. මෙයා 5යි මෙයා බිඳුවයි. මෙයා බිඳුවයි කියන්නේ පුතේ මෙයා බිඳුවයි කියන්නේ මෙයා 5යි මෙයා බිඳුවයි. ඒ කියන්නේ බලන්න පුතේ මෙයා බිඳුවයි කියන්නේ මෙයා පෙරනඹුරු. මෙතන 5යි පෙරනඹුරු. එහෙනම් මෙතන 0.7කින් වැඩි. මේ පැත්තට ගත්තොත් මෙයා පසුනඹුරු. ඇයි? ඒ වල විභවය දැන් 5යි. මෙතනත් 5යි මෙතනත් 5යි. ඒ වල විභවය 5යි. එතකොට මෙයා පෙරනඹුරු වෙන්නේ නැහැ. මෙයා පසුනඹුරුමයි. මෙතන බිඳුව නම් මෙයා පෙරනඹුරු වෙනවා. එහෙනම් මේ පැත්තේ විභවය 0.7යි. පුතේ මෙයත් 5යි මෙයත් 5යි. ඔන්න හොඳ අවස්ථාවක්. මෙයත් 5යි මෙයත් 5යි. මෙයත් 5යි මෙයත් 5යි නම් පුතේ බලන්න මෙයත් 5යි මෙයත් 5යි. ඒ කියන්නේ මේ ඩයෝඩ් එකක්වත් පෙරනඹුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කොටසේ කොයි බවත් ධාරාවක් යන්නේ නැහැ. මෙතන විභවය 5 නම් මෙතනත් 5යි මෙතනත් 5යි. V output එක පුතේ 5ක් වෙනවා ධාරාවක් යන්නේ නැති නිසා. ඉතින් ඕකට හරියන්න පුතේ වෝල්ටීයතා විචලනය අපි පස්තාරගත කරමු. කලින් වගේ V out එක මෙතන 5යි මෙතන 0යි. දශම 7 තියෙන්නේ බිඳුවෙම නෙමෙයි. අවසාන අවස්ථාවේදී 5යි. එහෙනම් පුතේ බිඳුව 1 කියන සංඥාව විදිහට අපිට සලකන්න පුළුවන් නේද? එහෙනම් කලින් වගේම එහා B අවස්ථා අපි අඳිමු මෙහෙම. A කියන අවස්ථාව 0.1 B කියන අවස්ථාවේ සංඥා ටික 0.1 බලන්න පුතේ A බිඳුවයි B බිඳුවයි ඒ වෙලාවට අවුට්පුට් එකක් බිඳුවයි. A බිඳුවයි B එකයි A බිඳුවයි B එකයි අවුට්පුට් එක එකයි. සෝරි අවුට්පුට් එක බිඳුවමනේ.
A බිඳුවයි sorry A එකයි B බිඳුවයි. A එකයි B බිඳුවයි output එක බිඳුවමයි. ඒත් එකයි බීත් එකයි අවුට්පුට් එක එකයි. බලන්න පුතේ මේ මොන ద్వාරයක් විදියටද මේ අවුට්පුට් අපිට ලැබිලා තියෙන්නේ? n ద్వාරයක් විදියට. එහෙනම් මෙන්න මේ පරිපතයෙන් අපිට නිරූපණය වෙන්නේ පුතේ n ద్వාරයක්. එහෙනම් n ద్వාරයක් ඕන තැනකදී අපිට ඔන්න ඔය විදියට n ద్వාරයක් හදා ගන්න පුළුවන්. A B F ඔන්න ඔය විදියට. මේ n ద్వාරයක් මේ විදියට හදා ගන්න පුළුවන්. ඩයෝඩ් දෙකක් අරගෙන. දරුවෙක් අහනවා ඇයි සර් 0.7 කියන එක බිඳුව විදියට සැලකුවේ කියලා. දරුවනේ දැන් මම පටන් ගන්නකොටම කිව්වනේ 0යි 5යි වෝල්ට් අතර තමයි විභවයන් අපි ගන්නෙ. 0 සිට 2.5 දක්වා සියලුම වෝල්ටීයතාවයන් බිඳුව කියන සංඥාවෙන් නිරූපණය කරනවා. හරිද? 2.5 ඉඳන් 5 දක්වා සියලුම සංඥාවන් 1 කියන සංඥාවෙන් නිරූපණය කරනවා. එතකොට සාමාන්‍යයෙන් බිඳුවට කිට්ටු දශම කියන්නේ ඔක්කොම බිඳුව සංඥාවෙන් කියන්නේ මේ කියන්නේ බිඳුවයි වෝල්ට් කියලා නෙමෙයි. දැන් මෙතන 1 කියලා දාන්නේ 1යි වෝල්ට් කියන එක නෙමෙයිනේ පුතේ. 1 කියන සංඥාවෙන් නිරූපණය කරන්නේ. 2.5ට වැඩි 5ට අඩු 5ත් එක්ක වෝල්ටීයතා අපි 1 කියන සංඥාවෙන් නිරූපණය කරන්නේ. 2.5යි බිඳුවයි අතර වෝල්ටීයතා බිඳුව කියන සංඥාවෙන් ද්විමය සංඥාවෙන් නිරූපණය කරන්නේ. හරි? මේ සංකේතය අපි දාලා තියෙන එක නිරූපණය කරන්නේ. තේරුණාද පුතේ ප්‍රශ්නේ අහපු දරුවට? හරි. AND gate AND ద్వාර AND ద్వාරය කියලා මාතෘකාව දාලා ලියන්න. ප්‍රශ්නේ අහපු දරුවා තේරුණාද කියලා කියන්න මට. මේ 1 කියන්නේ වෝල්ට් 1යි කියන එක නෙවෙයි පුතේ. 1 කියන සංඥාවෙන් නිරූපණය කරන 5යි වෝල්ට් දක්වා 2.5යි 5යි වෝල්ට් අතර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙන්න මේක ලියාගන්න. බිඳුවයි 2.5 අතර වෝල්ටීයතා බිඳුව කියන සංඥාවෙන් නිරූපණය කරනවා. right hari තේරුණානේ පුතේ හරි ඉක්මනට ලියා ගන්න ඊළඟට not gate එක ගැන චුට්ටක් බලමු මොන not එක නම් පොඩ්ඩක් විතර අමාරුයි හරිද පොඩ්ඩක් අමාරුයි ගොඩක් නෙවෙයි මෙන්න බලන්න පුතේ not gate එකක් මේක පුතේ අපි ट्रांजिस्टर උගන්වන වෙලාවේ චුට්ටක් කතා කරා හරිද ट्रांजिस्टर උගන්වන වෙලාවේ චුට්ටක් කතා කරා ඉතින් කවන්නේ අපි ආයි මෙතන note එක ලියා ගමු. හරි ඉතින් මෙයා ගැන මතක නැහැ කියන්න එපා හොඳේ. මම අර ආයි කියන්නේ මේ නුපුරුදු ඔබ දුටු පළමුදුනේ විදියට බලන්න එපා මේක දිහා හරි. මේ ट्रांजिस्टर එක. මේ ट्रांजिस्टरේ ඉන්පුට් එක මේක. Vin Vout ඉන්පුට් එකට අපි දෙනවා පුතේ 0.5 වෝල්ට් වෝල්ටීයතාවයක් 0.5 වෝල්ට් වෝල්ටීයතාවයකදී මේක NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් මොකද වෙන්නේ බේස් එකට වෝල්ටීයතාවයක් දෙන්නේ නැහැ එහෙනම් ට්‍රාන්සිස්ටරේ කපා හැරි අවස්ථාවේ තියෙන්නේ කපා හැරි කියන්නේ පුතේ IC ධාරාවක් ගලන්නේ නැහැ IC ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ මෙතන විභවය පහ නම් මෙතන විභවය පහමයි IC ධාරාවක් ගලන්නේ නැහැ ධාරාව ගලන්නේ නැති වෙලාවට මේ විභවයම තමයි මෙතනත් ක්‍රියාත්මක වෙන්නේ ධාරාව ගැලුවොත් තමයි IR ගුණිතට හරියන්න අඩු වෙන්නේ හිතන්නකො මෙතනින් ඇම්පියර් මෙයා ඕම් 1යි කියලා හිතන්න පුතේ ඇම්පියර් එකක් පහළට ගියොත් එක්වරක් එක වෝල්ට් එකක් මෙතන තියෙනවා. ඒතර මෙතන 5 නම් මෙතන 4යි. ඒතර මෙතන ධාරාව එන්න අඩු කරලා බලන්න වෝල්ට් ඇම්පියර් දශම ගාණක් වුණොත් මෙතෙන්ට වැදෙන වෝල්ට් දශම ගාණ. ඒතර මෙතන විභවය 5ට ආසන්න අගයක්මයි එන්නේ. ඉතින් පසුනඹුරු වෙලාවේ ධාරාව අර පසුනඹේ කාන්දු ධාරා නොසලකා හරින්න. ඒතකොට ධාරාව යන්නෙම නැහැ කියලා හිතන්න පුළුවන්. ධාරා යන්නෙම නැත්නම් මෙතන විභවය 5 නම් මෙතන අවුට්පුට් එක 5යි වෝල්ට්. පුතේ මෙයා බිඳුව බිඳුවනේ අපි කතා කරේ නේද මෙතන 5යි වෝල්ට් කියලා ගත්තොත් 5යි ක්‍රියාකාරීද සන්තුෂ්තද ඔව් අපිට හිතන්න පුළුවන් සන්තුෂ්ත අවස්ථාවටම ගියා කියලා සන්තුෂ්තයි නම් මෙතනින් යන්න පුළුවන් උපරිම ධාරාව යනවා මෙතනින් යන්න පුළුවන් උපරිම ධාරාව IC මේක RC පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට ස්ට්‍රේට් ලයින් දැම්මොත් VCC ඍණ බිඳුව සමානයි IC RC ධන VC දරුවෝ ඉගෙන ගත්ත ඔතෙන්දී VCC ඍණ බිඳුව 5යි වෝල්ට් IC උපරිම වෙනවා ඔය වෙලාවට නේද IC උපරිම වෙනවා ඒ කියන්නේ VCE බිඳුවයි C හා E අතර විභවය බිඳුවයි එහෙනම් පුතේ C කියන කෙලවර මෙතෙන්ට සම්බන්ධයි E මෙතෙන්ට සම්බන්ධයි මෙතනයි අතර අවුට්පුට් එක යාගේ බිඳුවයි වෝල්ට්
ඉන්පුට් එක පුතේ මට මේ විදිහට ඇඳලා පෙන්නන්න පුළුවන්. ඉන්පුට් කරපු වෝල්ටේජ් එක. ඉන්පුට් කරපු වෝල්ටේජ් එක බිඳුව ඔය විදිහට මට ඇඳලා පෙන්නන්න පුළුවන්. අවුට්පුට් වෝල්ටේජ් එක පුතේ දැන් මේකේ මේ අපි ද්විමීය පාදයට අදාළ සංකේත දැම්මොත් 0.1. අවුට්පුට් වෝල්ටේජ් එක අපි පස්තාරගත කරොත් 5 බිඳුව. මෙතන 5 වෝල්ට්, මෙතන Vout, මෙතන V in. ඕකත් පුතේ අපි කලින් වගේම වගුගත කරමු. මේ V in එක අපි ගමු A කියලා. A output එක. Vout F කියලා ගමු. මෙතන F කියලා හිතන්න. A බිඳුව නම් මෙතන පුතේ බලන්න 5 කියන්නේ 1 කියන සංඥාව, බිඳුව කියන්නේ බිඳුව කියන සංඥාව. එහෙනම් A බිඳුව නම් F එකයි. A එක නම් F බිඳුවයි. මොකක්ද ගේට් එක? not ගේට් එකක්. එහෙනම් පුතේ ඔන්න not ගේට් එකක්. ඇත්ත not ගේට් එකක ස්වරූපය තමයි අපි ඔය ඉගෙන ගත්තේ. ඔන්න මූලික තාර්කික ద్వාර තුන සඳහා ඩිජිටල් පරිපථ, ඒ කියන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වල අපි ඉගෙන ගන්න මූලික තාර්කික ద్వාර තුන and not o කියන ගේට් තුන. මේ ගේට් තුනෙන් ඕනෑම පරිපථයක් අපිට හදන්න පුළුවන්. හැබැයි මේ පරිපථවල සැබෑ සැකැස්ම මෙන්න මේවා. no ගේට් එකක්, o ගේට් එකක්, and ගේට් එකක්, මේ ඕනම එකක් පුතේ මෙන්න මේවෙන් තමයි හැදෙන්නේ. අපි කතා කරා පිළිවෙලින් OR ගේට් එකක් හැදෙන විදිය, AND ගේට් එකක් හැදෙන විදිය, දැන් කතා කරා NOT ගේට් එකක් හැදෙන විදිය. ඉතින් මේවා කවලම් කරලා NOT NAND සහ NO ගේට් අපි හදනවා. ඒවට පරිපථ සැකස්ම වලුත් පුතේ මේවම තමයි අර කවලම් කරලා හදන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට පුතේ අර AND ගේට් එකට ආපු පරිපථය සම්බන්ධ කරලා ඒකෙන් එන අවුට්පුට් එක මේකට සම්බන්ධ කරාම NAND එකට NOT එකක් සෙට් වුණා. එතකොට AND එකට NOT එකක්, NAND ගේට් එකක්. OR ගේට් එක මෙතෙන්ට සම්බන්ධ කරොත් අර ඩයෝඩ් සැකැස්ම OR එකට NOT එකක් සම්බන්ධ වුණා, NO ගේට් එකක්. ඉතින් ඒ ගේට් ඕනවල වලට සමහර දරුවෝ ඉගෙනගෙන නැති, ඒ නිසා මම චුට්ටක් එහෙම මතක් කරේ. එහෙනම් පුතේ ඔන්න F සඳහා සමීකරණ F සමාන A බා. පුතේ මේ ටිකත් අඳගන්න NOT ධාරය කියලා මාතෘකාව දාලා මේ ටිකත් අඳගන්න. හරි. ඔතනින් එහාට අපි බූලියානු බීජගණිත ප්‍රකාශනය ඇසුරින් පරිපථ ගොඩනගන්න පුරුදු වෙනවා. හැබැයි පරිපථ ගොඩනගන්නේ මෙයාලා යොදාගෙන නෙමෙයි. මේ තාර්කික ద్వාරය කියන ලොජික් ගේට් විදිහට පාවිච්චි කරන AND OR NOT සංකේත පාවිච්චි කරලා. හරි. හරි දරුවනේ මේ ටික හදාගන්න. මේ ටික හදාගන්න ඉක්මනට. හොඳ දරුවනේ. දැන් හෙට පන්තිත් තියෙනව නේද? හෙටත් ඉතින් 8:00මාර 8 වෙනකොට වගේ එන්න හොඳ. ෆිසිකල් එන්න පුළුවන් දරුවෝ ෆිසිකල් එන්න. හරි ඉක්මනට ලියා ගන්න දරුවනේ මේ ටික ඉක්මන් කරමු අපි. රයිට්. හරි දරුවනේ හැමෝටම උත්සාහ නැහැ.